අප අපේ යෞවනයන් තැනිය යුත්තේ අප පසුපස ගමන් කිරීමට නොව අප පසුකර බොහෝ දුර යාමටය. V.I. ලෙනින්. අසීමාන්තික සිහින උදෙසා යෞවනය. අපි හැමෝම සමාජයේ විවිධ ශේෂ්ත්‍රෝත්‍රයේ ගමන් කළා උත්සාහ කරන්නේ අපිටම වෙච්ච අනන්‍යතාවයක් ගොඩනගා ගන්න. කෙනෙක් පරිසරයට සංවේදී වීම තුලින් Tamanටම අනන්‍ය වෙච්ච ප්‍රතිරූපයක් ගොඩනගා ගත්තා කියලා මම කිව්වොත් ඕගොල්ලෝක විශ්වාස කරන එකක් නෑ. ඒ වගේමයි වර්තමානයේ වෙද්දී අපි හැමෝම වන විනාශය, පරිසර විනාශය ගැන කතා කළත් ඒකට උත්තර හොයනවා ඉතාමත් අඩුයි. ඉතින් අද අපි ආවා මහනුවරට එහෙම චරිතයක් හොයාගෙන. ඕගොල්ලෝ අද යෞවනයත් එක්ක රැඳුනොත් ඕගොල්ලන්ට පුළුවන් ඒ චරිතය කවුද කියලා දැනගන්න. ඒ වගේමයි එයා නිපදවපු නව නිපැවුම මොකක්ද කියලා දැනගන්න. ඉතින් මම ආරාධනා කර සිටිනවා රැඳෙන්න අද යෞවනයත් එක්ක මේ අසීමාන්තික සීනිය උදෙසා යෞවනය. යෞවනයේ වැඩසටහන බලන් ඉන්න ඕගොල්ලොත් දැන් කල්පනා කරනවා ඇති අද අපි කවුරු ගැනද කතා කරන්න කියලා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න අක්ක කෙනෙක්. අක්කේ අපිට පැහැදිලි කරන්නකෝ අක්ක කවුද කියලා. මගේ නම සචිනී ක්‍රිස්ටිනා සුගිර්දන්. මට වයස අවුරුදු 19යි. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි. මම එක ශ්‍රේණියේ සිට 11 වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තේ මහනුවර සෙන්කඩගල වීරෝදාර විද්‍යාලයේ. මගේ එක ශ්‍රේණියේ සිට 11 වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්ත පාසල පිහිටලා තියෙන ඉතාම සුන්දර පරිසරයක මහවැලි ගඟත් එක්ක ඉගෙන ගන්න වයස ළමයෙක්ට හොඳ පරිසරයක් තියෙන පාසලක්. ඒ පරිසරයත් එක්ක තියෙන බැඳීමත් එක්ක තමයි මම පෙළඹෙන්නේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය හදාරන්න ඕනේ කියන තැනට ආවේ. ඉතින් ඒකත් එක්ක සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා සමත් වීම අනතුරුව තමයි මම මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයට ඇතුල් වෙන්නේ. එතනදී මම හදාරන්නේ ජෛව පද්ධති තාක්ෂණ වේදය කියන විෂය ධාරාව. විෂය ධාරාව ගත්තොත් එහෙම ගොඩක්ම මම මේ විෂය ධාරාවට කැමති වුණේ අලුත් දේවල් හිතන්න තියෙනවා. කියන්නේ ගොඩක් වෙලාවට අපිට අර ඉනෝවේටිව් තින්කින් කියන එක ගොඩක් තියෙන සබ්ජෙක්ට් එකක් විදිහට මම පොඩි කාලේ ඉඳලා දැක්කා. සහ මේ සබ්ජෙක්ට් එකත් එක්ක පරිසරයට තියෙන කැමැත්ත නිසා තමයි මම ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාව හදාරන්න පෙළඹුණේ. අක්ක පරිසරයට ආදරය කරන කෙනෙක් විදිහට මොකක්ද හොයාගත්ත නව නිපැවුම? අපි දැන් හැමෝම වගේ පාවිච්චි කරන අත්‍යවශ්‍ය උපාංගයක්නේ පෑන කියලා කියන්නේ. කාගේ අතේ ගත්තත් පෑනක් තියෙනවා. ඉතින් මේ මමයි තාත්තා එකතු වෙලා කරපු මේ නව නිර්මාණය ඇවිල්ලා පරිසර හිතකාමී පෑනක්. ඉතින් මේ පරිසර හිතකාමී පෑන නිෂ්පාදනය කරන්න මම පෙළඹිච්ච විදිහ කිව්වොත් එහෙම මම දැන් අපි හැමෝම පසුගිය වර්ෂයේදී කොරෝනාත් එක්ක ලොක්ඩවුන් පීරියඩ් එකකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මම එතකොට උසස් පෙළ සඳහා සූදානම් වෙමින් සිටියේ. දැන් මේ ලොක්ඩවුන් පීරියඩ් එක කියලා කියන්නේ අපි හැමෝටම අලුත් එක්ස්පීරියන්ස් එකක් නේ. කියන්නේ ගෙදරට වෙලා තනි වෙලා ඉන්න තිබ්බ වටපිටාවක්නේ තිබ්බේ. ඉතින් ඔහොම ඉන්නකොට මම එක දවසක් නිවුස් එකක දැක්කා මේ පරිසරයට එකතු වෙන ප්ලාස්ටික් පෑන් සම්බන්ධ පොඩි නිවුස් එකක්. ඉතින් ඒකේ තිබ්බේ දෛනිකව පරිසරයට එකතු වෙන ප්ලාස්ටික් පෑන් කූරු ප්‍රමාණය විතරක්. කූර කියලා කියන්නේ මේ අර වටේ තියෙන බටේ හැරුණුකොට කූර විතරක් කිලෝ 80ක් රිලීස් වෙනවා පරිසරයට කියලා තිබ්බේ. මේක ඇවිල්ලා පරිසර අමාත්‍යාංශය විසින් නිකුත් කරපු වාර්තාවක් කියලා තමයි මේ නිවුස් එකේ තිබ්බේ. ඉතින් මේක දැක්කහම මට හිතුණා මේක ලොකු ප්‍රශ්නයක් නේ. එතකොට අවුරුද්දකට කීයක් විතර එකතු වෙන ඇද්ද කියලා. ඉතින් ඊට පස්සේ තමයි මමයි තාත්තා එකතු වෙලා කරපු පොඩි කැල්කියුලේෂන් එකකදී අපි දැනගත්තා අවුරුද්දකට මේ කූර විතරක් 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් පමණක් මේ නියදියට තෝරගෙන තියෙන. එතකොට 5 පන්තියේ ඉඳලා 13 පන්තිය වෙනකන් ඉගෙන ගන්න රජයේ පාසල් ළමයි විතරයි. ඒතර ඒගොල්ලෝ අවුරුද්දකට
ප්ලාස්ටික් පෑන් කූරු වලින් විතරක් එකතු වන ප්‍රමාණය ප්ලාස්ටික් ප්‍රමාණය වෙලා 7,59,000කට ආසන්න ප්‍රමාණයක් එනවා කියලා. ඉතින් ඒක ලොකු පරිසරයට ලොකු හානියක්නේ. ඉතින් මම මේක තාත්තත් එක්ක කතා කරලා මේකට අපි අලුතෙන් ඩිසයින් හදලා මේකට අපි මොකක්ද ගන්න මෙටීරියල් එක කියලා ඩිස්කස් කරලා සහ මේකේ තව මොනවද අපි ඉම්ප්‍රූව් කරන්න ඕනේ. මොකද අපිට ඕන උනේ අපි එදිනදා භාවිතා කරන පෑනටම ඒ ලියනකොට එන එක්ස්පීරියන්ස් එක තියෙනම පෑනක් මිනිස්සුන්ට දෙන්න ඕනි කියන එක. අනිත් එක ඇවිල්ලා ගත්තොත් එහෙම මේ අපේ වයසේ ළමයි සහ අපිට පොඩි අපින් පස්සේ ඉන්න ජෙනරේෂන් එක ඇවිල්ලා පරිසරයත් එක්ක ටිකක් අර මේ තියෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක අපිට අර ගොඩාක් පරිසරයත් එක්ක ගැටෙන්න තියෙන අවස්ථාව අඩුයිනේ. ඉතින් අපිට ඕනේ උනේ මේ අපේ නිෂ්පාදනය හරහා තරුණ වයසේ පසු වෙන අපි වගේ සහ අපි පස්සේ අපිට කියන්නේ බාල පරපුරටත් පරිසරයට ලං වෙන්න පුළුවන් නිෂ්පාදනයක් ලබා දීම තමයි මගේ තාත්තගේ අරමුණ උනේ. එතකොට අක්කේ අක්කට දැන් මේ පහළ වෙලා තියන්නේ සුවිශේෂී සංකල්පයක් සහ අක්ක නිර්මාණය කරලා තියෙන සුවිශේෂී නව නිපැයුමක්. මේ සංකල්පය නව නිපැයුමක් බවට පත් කිරීමේදී අක්කට ලැබුණු සහයෝගය මොන වගේද? මේ නව නිෂ්පාදනයට ගොඩක් මුදව් කරේ මගේ තාත්තා. මගේ තාත්තා ඇවිල්ලා හස්තකර්මාන්ත ශාස්ත්‍රයේ අවුරුදු 15කට වැඩි කාලයක් සේවය කරන කෙනෙක්. ඉතින් ඔහුට තියෙන අත්දැකීමුත් එක්ක සහ මම ජෛව පද්ධති තාක්ෂණ වේදේ හදාන ශිෂ්‍යාවක් විදියට අපි දෙන්නගෙම අදහස් එකතු කරලා තමයි මේ නව නිෂ්පාදනය එළියට එන්නේ. ඉතින් පරිසරයට තියෙන ලැදියාව කිව්වොත් පොඩි කාලේ ඉඳලම මාව අම්මයි තාත්තයි හදලා තියෙන්නේ අර තරංගකාරී අධ්‍යාපන ක්‍රමයට සුදුසු වෙන විදිහට නෙවෙයි. ඒ කියන්නේ කවදාවත් මට කියලා නෑ ඔයා පාඩම් කරන්න ඕන, ඔයා මේ විදිහට කරන්න ඕන, විභාගෙට මෙච්චර ලකුණු ගන්න ඕන. ඒ වගේ කිසිම දෙයක් කියලා නෑ. අර බොහොම නිදහස් විදිහට පරිසරයත් එක්ක මගේ ළමා කාලේ මට හොඳට ගත කරන්න දීලා තියෙනවා. ඉතින් අර පොඩි කාලේ ලැබුණු දේවලුත් එක්ක මේ වයසට එනකොට අර පරිසරයට තියෙන බැඳීම නැති වෙලා තිබුණේ නැහැ. මේ ඔක්කොම කාරණා ටික ගත්තාම මම හිතනවා මේ අලුත් නව නිෂ්පාදනය කරන්න පෙළඹුණේ මේ පාසලේ තිබ්බ වටපිටාව සහ ඒ වගේම මම උසස් පෙළ සඳහා ඉගෙන ගත්තේ ජෛව පද්ධති තාක්ෂණ වේදය. ඉතින් එතනදී අලුත් දේවල් කරන්නේ කොහොමද පරිසරයට කියන්නේ අපි මෙච්චර කාලයක් තිබ්බ සාම්ප්‍රදායික දේවල් කොහොමද අලුත් විදියට හිතන්නේ ඒ වගේ ගොඩක් දේවල් මේ සබ්ජෙක්ට් එක ඇතුලේ තිබ්බා. ඉතින් ඒ අර ඉගෙන ගන්න දේවල් ප්‍රායෝගිකව අපේ ජීවිතේට අතුලත් කරන්න පුළුවන් නම් මම හිතුවා ඒක ඉගෙන ගන්න දෙයටත් වටිනාකමක් ලැබෙනවා කියලා. මේ ඔක්කොම කාරණා ටිකත් එක්ක තමයි මම හිතන්නේ මටයි තාත්තට එකතු වෙලා මේ නව නිෂ්පාදනය කරන්න අවස්ථාව ලැබෙන්නේ කියලා. වැඩසටහන බලන ඔබට අපි තාමත් පෙන්නුවේ නෑ මේ පෑන පරිසර හිතකාමී පෑනක් වෙන්නේ කොහොමද කියලා. එහෙනම් අපි මේ පෑන පරිසර හිතකාමී පෑනක් වෙන්නේ කොහොමද කියලා නරඹමු. අසීමාන්තික සිහින උදෙසා යෞවනය අක්ක අපිට කිව්වනේ මේ පෑන පරිසර හිතකාමී පෑනක් කියලා. අක්කේ අපිට කියන්නකෝ මේ පෑන පරිසර හිතකාමී පෑනක් වෙන්නේ කොහොමද කියලා. මේක පරිසර හිතකාමී වෙන්න හේතුව මේකට අපි පාවිච්චි කරලා තියෙන පරිසර හිතකාමී අමුද්‍රව්‍යයක්. ඒ කියන්නේ අපි කඩදාසි තමයි පාවිච්චි කරන්නේ විශේෂිත කඩදාසි වර්ගයක්. සහ දෙවෙනි කාරණය තමයි මේක පරිසර හිතකාමී නිෂ්පාදනයක් වෙන්න මේ පෑන සාමාන්‍ය නම් අපි පෑනක් පාවිච්චි කරලා විසිකරන එකනේ කරන්නේ. සාමාන්‍ය පෑනක්. හැබැයි මේ පෑනේ තියෙන විශේෂත්වය තමයි මේ පෑන පාවිච්චි කරාට පස්සේ අපිට පැල කරන්න පුළුවන්. ඒ කියන්නේ පැල කරන්න පුළුවන් කියලා කියන්නේ අපි මේකට එකතු කරලා තියෙනවා ඇට වර්ග කියන්නේ බීජ වර්ග, මල් වර්ගවල බීජ එකතු කරලා තියෙනවා, එළවලු වර්ගවල බීජ සහ කුළුබඩු වර්ගවල බීජ එකතු කරලා තියෙනවා. ඒක නිසා තමයි මේක පැල වෙනවා කියලා කියන්නේ. දැන් මල් ඊටුනොත් මේක මෙහෙම හොලවලා බලුවොත් සද්ද ඇහෙන ඇට තියෙනවා කියලා. එතකොට අක්කේ මොන වගේ ඇට වර්ගද මේකට යොදාගන්නේ? මේකට අපි එකතු කරන්නේ සාමාන්‍යයෙන්
කුඩා බීජ වර්ග තියෙන. ඒ කියන්නේ දැන් එළවලු වර්ගවල, මල් වර්ගවල, ඊට පස්සේ කුළු බඩු වර්ගවල කුඩා ප්‍රමාණයේ බීජ කීපයක් මේකට දාන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි මේක පාවිච්චි කරලා විසි කරාම කොහේ හරි හිටෙව්වහම අපිට මේකෙන් පැල කීපයක් ලබා ගන්න පුළුවන්. අක්කා කිව්වනේ දැන් කුළු බඩු වර්ග, එළවලු වර්ග, මල් පැල වර්ග මේ වගේ බීජ දාලා තියෙනවා කියලා. එතකොට අපි කඩෙන් මිලදී ගන්නවා නම් අපිට කෙලින්ම ඉල්ලන්න පුළුවන්ද මට මල් පැල වර්ගයක් තියෙන මේ පෑනක් දෙන්න නැත්නම් මට එළවලු බීජ තියෙන පෑනක් දෙන්න කියලා අපිට ඉල්ලන්න පුළුවන්ද නැත්නම් අපි දන්නේ නැද්ද මේක ඇතුලේ තියෙන මොන බීජයක්ද කියලා? මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි මොකද්ද මේක ඇතුලේ තියෙන සීඩ් එක මොකද්ද කියලා අපි කියන්නේ නැහැ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මොකද මේ දැන් බොහෝ දෙනෙක් දැන් පරිසරයෙන් ඈත් වෙලා ඉන්නේ. දැන් අර පැලයක් හදනවා කියලා කියන්නේ පරිසරයට අපි ආදරය කරනවා. කියන්නේ පරිසරයත් එක්ක ලොකු බැඳීමක් තියෙනවානේ. එතකොට දැන් අපි මේකට මේ නම මොකක්ද ඇතුලේ තියෙන බීජය කියලා අපි සඳහන් කරන්නේ නැති වෙන්න හේතුව තමයි දැන් අපි මේක පාවිච්චි කරලා ඉවර වුණාම හිටවලා ඒක අර මේ ඇට කියන්නේ ඒකෙන් අර බීජය පැලයක් බවට පත්වනකම් අපි ඒකට මේ ට්‍රීට් කරනවානේ හොඳට. එතකොට අර ඒකත් එක්ක අර පරිසරයට තියෙන බැඳීම වැඩි වෙනවානේ. එතකොට අර කුතුහලයක් ඇති කිරීමේ අරමුණෙන් තමයි අපි අර බීජේ නම මොකක්ද කියන්නේ නැති වෙන්න හේතුව ඒක. අක්කා කිව්වනේ දැන් මේ පෑනෙන් පැල හට ගන්නවා කියලා. අපිට පෙන්වන්න පුළුවන් දේම හටගත්ත පැල තියෙනවද කියලා? ඔව් මල්ලි ඒ විදිහට අපි පැල කරපු පෑන් කිහිපයක පැල වර්ග තියෙනවා අපේ මිදුලේ. දැන් අපි පළවෙනියටම හදපු පෑනේ ඉඳලම අද වෙනකනුත් අපි කියන්නේ නිතරම ටෙස්ට් කරලා බලනවා වෙනවද කියලා. අපි පළවෙනියට හදපු පෑනත් ඒ කියන්නේ මාකට් එකට දාන්න කලින් අපි බලන්න ඕනේ අපි හදපු ප්‍රොඩක්ට් එක වැඩ කරනවාද කියලා. අපි පළවෙනි දවසේ ඉඳලම එහෙම අපි හිටවලා බැලුවා මේක වැඩ කරනවාද. ඒක හොඳටම සාර්ථකයි. ඒ වගේ හදපු පෑන් වලින් අපි පැල කීපයක් අපේ ගෙවත්තේ තියෙනවා. පුතාව පන්ති අරන් යනකොට තමයි මේ දුවගේ මේ මගෙන් තමයි මේ පෑන ගැන විස්තර දැනගත්තේ. ඊට පස්සේ මමත් ඒකට සම්බන්ධ වෙන්න කැමති වුණා. මොකද ගෙදර වැඩ කරන ගමන්ම මේක ගෙදර ඉඳලා මට කරන්න පුළුවන් නිසා ඒකෙන් මට ආදායමක් ලැබෙනවා. ඒ ගෙදර වැඩ කරන ගමන් මේක කරන එකෙන් සතුටකුත් ලැබෙනවා. මම පොඩි කාලේ ඉඳලම අක්කව දන්නවා. ඉස්කෝලේ යන කාලේ ඉඳලම දන්නවා. එකේ පන්තියේ ඉඳලා හොඳට අඳුරනවා. ඉතින් මේ ඉස්කෝලේ යද්දී ඉතින් තමයි කතා කරලා මෙහෙම දෙයක් තියෙනවා කරමුද කියලා ඇහුවේ. පරිසර හිතකාමී පෑනක් ඉඳන් ඉතින් අපිත් බැලුවා මේක කරන්න. ඇත්තටම පරිසරයට ගොඩක් හිතකාමී හින්දා ඉතින් අපිත් මේකට සහයෝගය දුන්නා. ඉතින් කරගෙන යනවා. මගේ නම උෂාන්. මම මෙහි නෙවෙයි මම මොන්රාගල. මං අයියලා ගෙදර ආවා නිවාඩුවට. එතකොට මේ අංකල්ලත් හම්බුණා. ඊට පස්සේ මේ අයියලා එහෙම මේ විදිහට පෑනක් හදනවා කියලා මේ මට දැනගන්න ලැබුණා. ඊට පස්සේ මේක පරිසරයත් හිතකාමී දෙයක් නිසා මේ කාඩ්බෝඩ් වලින් හදන නිසා මේ මටත් ආස හිතුණා මේකට මේ සහයෝගය දක්වන්න. ඊට පස්සේ මාත් මේකට සම්බන්ධ වෙලා දැන් වැඩ කරගෙන යනවා. මේකට මේකෙන් මට අමතර ආදායමක් ලැබෙනවා. ඒක නිසා මට අධ්‍යාපන කටයුතු වලට ප්‍රයෝජනයක් වෙනවා. අසීමාන්තික සිහින උදෙසා ක්‍රිස්ටිනා අක්කට පහළ වෙච්ච මේ සංකල්පය නව නිපැයුමක් කරා වර්ධනය කිරීමේදී ඇයගේ පිටුපසින් සිටි ලොකුම ශක්තිය තමයි ඇයගේ තාත්තා. දැන් අපිත් එක්ක එකතු වෙනවා සුගී මාමා. සුගී මාමේ මට කියන්නකෝ ක්‍රිස්ටිනා අක්කා මුලින්ම මේ සංකල්පය මාමට කියද්දි මාමට මොකද හිතුනේ? ඇය මේ ගැටලුව ගැන මුලින්ම මට ප්‍රකාශ කළයින් පස්සේ
මමත් ඇයත් තවදුරටත් කතා කළා මේකට අපිට දෙන්න පුළුවන් විසඳුම මොකක්ද කියලා. ඇය ප්‍රකාශ කළේ මේ පෑනෙන් මේ වගේ ගැටලුවක් ඇති වෙනවා නම් අපිට බැරිද ඒ සඳහා විකල්පයක් හැටියට පෑනක්ම නිෂ්පාදනය කරන්න කියලා. ඒ අනුව තමයි අපි කතා බහ කරලා තර්ක විතර්ක ගොඩනගලා අවසානයට මේ දැන් අපි මේ නිෂ්පාදනය කරලා තියෙන පරිසර හිතකාමී පෑන එලි දක්වන්න අවස්ථාව ලැබුණේ. ක්‍රිස්ටිනාක් අපිට කිව්වා අක්කා ඒ ලෙවල් කරන ගමන් තමයි මේ සංකල්පය අක්කට පහළුනේ කියලා. එතකොට මේ මාම විරුද්ධ වුන් නැද්ද මේ සංකල්පය මාමට කියද්දී ඔයා පාසල් වැඩ කරගන්න බාහිර වැඩවලට යන්න එපා කියලා එහෙම විරුද්ධ වුන් නැද්ද මාම? නෑ. හේතුව කුඩා කාලේ ඉඳලා අපි ඇයට බාහිර කටයුතු මෙවැනි බාහිර කටයුතු වලට කිසිම බලපෑමක් ඇති කරන්න උත්සාහ කළේ නෑ. පාසල් කටයුතුත් අය බොහොම නිදහසේ ඇයටම ආවේනික ක්‍රමයකට කරගෙන ගියා සහ උසස් පෙළ විභාගයට පාඩම් කරන අතරතුර මේ පහළ වෙච්ච මේ අදහස අපි දෙන්නත් එක්ක සාකච්ඡා කළා. අපිත් කිසිම පැකිලීමක් නැතුව ඇයට අපිට හැකි උපරිම සහයෝගය ලබා දුන්නා සහ අපි කණ්ඩායමක් හැටියට එකතු වෙලා මේ සංකල්පය ඉදිරියට කොහොමද අරන් යන්නේ කියන එක ගැන තමයි මුලින්ම සාකච්ඡා කළේ. මොකද කුඩා කාලේ ඉඳලා ඇයට හැකියාව තිබුණා Tamanට පැවරෙන ඕනම කටයුත්තක් සමබර කරගෙන සියලුම කටයුතු වලින් උපරිම ප්‍රයෝජන ගැනීමේ පුරුද්දක් සහ හැකියාවක් ඇය සතුව තිබුණු බව දෙමව්පියන්ට හැටියට අපි දැනගෙන හිටියා. ඒ හින්දා අපිට දෙපාරක් හිතන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ කටයුතු සඳහා අපි ඇයට අපේ සහයෝගය ලබා දුන්නා. සුගි මාමේ අපිට අක්කා කිව්වා මෙතන පෑනින් පැලවෙච්ච පැල දක්නට ලැබෙනවා කියලා. අපිට පොඩ්ඩක් මේ පැල පිළිබඳව පැහැදිලි කරන්නකෝ. අපි මුල් කාලෙදී අපි මේ පැල ලබා ගැනීමේ උත්සාහය අපිට හිතපු තරම් සාර්ථක ප්‍රතිඵල ලබා දුන්නේ නැහැ. ඒත් අපි ක්‍රමයෙන් අපේ අත්දැකීම් සහ අපේ අඩුපාඩු මගහරවා ගනිමින් අපිට මේ වන විට ඒ සාර්ථක විදියට පෑන හරහා පැල ලබා ගැනීමේ එහෙම නැත්නම් පෑන පැල කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අපි මෙතනදී යොදාගන්නේ බොහොම කෙටි කාලයකින් පැල ලබා ගන්න පුළුවන් බීජ වර්ග. උදාහරණයක් හැටියට එළවලු වර්ග හැටියට ගත්තොත් රාබු, නෝකෝල්, ගෝවා ඒ වගේ බීජ. ඒ වගේම අපි නිතර එදිනෙදා ගෙදර භාවිතා කරන කුළු බඩු වර්ග ඒවයි බීජ සහ අපේ ගෙවත්තේ බොහොම සුලභව දකින්න පුළුවන් මල් වර්ග ආශ්‍රිත බීජ තමයි අපි මේ පෑනට එකතු කරලා පැල් ලබා ගැනීමේ කටයුතු සඳහා මේ වන විට යොදාගන්නේ. සුගී මාමේ අපි සාමාන්‍යයෙන් පැලයක් පැල කරන ආකාරයටමද මේ පෑන පැල කරන්නේ නැත්නම් විශේෂ ආකාරයක් තියනවද මොනවා හරි? අපිට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. බොහෝ විට අපිට පැල ලබා ගැනීමට නම් මේ පෑන තුඩ ඉහළට හිටින විදිහට හිටවන්න සිද්ධ වෙනවා. පොළවේ එහෙම නැත්නම් පෝච්චියක වගේ තැනක මූලික වශයෙන්ම අපිට මේ පෑනට මුල් කාලීනව ජලය ලබා දීම පමණක් ප්‍රමාණවත්. බොහෝ විට අපට දවස් 10ක් සති 2ක් වගේ කාලයක් ඇතුළත පැල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වෙද්දි මාමලා මේ පෑන් අපනයනය කරන්නත් කටයුතු කරනවනේ. ඒ ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. මේ කටයුත්ත ආරම්භ කිරීමේදී අපිට මේ සංකල්පය යම් පමණකට ඉදිරියට අරගෙන යන්න ඕන කියන අදහස විතරයි තිබුණේ. ඒත් ක්‍රමයෙන් සමාජයේ පිරිස් මේ අපේ මේ සංකල්පය සහ අපේ නිෂ්පාදනය ගැන දැනගත්තයින් පස්සේ ඔවුන් අපෙන් විමසා සිටියා මේ කටයුත්තට ඔවුන්ගේ දායකත්වය ඔවුන්ගේ උදව්ව කොහොමද ලබලා දෙන්න ඕන කියලා. ඒ අනුව අපිට විදේශීය ගැනුම්කරුවන් කීප දෙනෙක්ම අපිත් එක්ක සම්බන්ධ වුණා. ඔවුන් අපේ නිෂ්පාදනයේ තියෙන වටිනාකම සහ එහි තිබෙන නිමාව ගැන ඉතා ඉහළින් අගය කළා සහ අවශ්‍ය වෙළඳපොළ සපයා දීමට මුලින්ම කැමැත්ත පළ කළා. ඒ වගේම අපි ඔවුන් එක්ක කතා බහ කරමින් මේ වන විට අපිට හැකියාව ලැබිලා තියෙනවා නව නිර්මාණය අපනයන වෙළඳපොළ දක්වා ඉදිරියට ගෙන යන්න. අපගේ නව නිර්මාණයට අදාළ කටයුත්තේදී අපට මූලික වශයෙන්ම උදව් උපකාර කරපු 4 දෙනෙක්ගේ නම් සඳහන් කිරීම වටිනවා කියලා මේ වෙලාවේ මමත් මගේ දුව ක්‍රිස්ටිනත් කල්පනා කරනවා. මොකද අපිට උපදෙස් වගේම යම් දැනුම මේ කටයුත්තට අදාළ දැනුමෙන් අපි සන්නද්ධ කරලා මේ කටයුත්ත සාර්ථක කටයුත්තක් බවට පත් කර ගැනීමට ඒ 4 දෙනාම අපිට මුල ඉඳලම උදව් උපකාර කළා. නම් වශයෙන් සඳහන් කළොත් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ උප විදුහල්පතිවරයෙක් වන පුබුදු බණ්ඩාර මහත්මයා, ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ
මහාචාර්ය සනත් අමරතුංග මහත්මයා ඒ වගේම පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් වන ඉන්දුනිල් පෙරේරා වෛද්‍යතුමා ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපගේ මේ කටයුත්තේදී සහ මේ වන විටත් අප සමග සිටිමින් අපිව දැනුවත් කරමින් අප ගැන නිතර දෙවේලේ සොයා බලමින් මේ කටයුත්ත තවදුරටත් ඉදිරියට ගෙන යාමට උදව් උපකාර කරනවා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ එරංග ලක්මාල් මහත්මයා. මේ සිව් දෙනාටම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න කැමති. මමත් මගේ දුව ක්‍රිස්ටිනාත් මේ කටයුත්තේදී අපට දක්වන සහ දක්වපු සහයෝගය පිළිබඳව. ඇය සිය අනන්‍යතාවය සොයා යන්නේ කුඩා කල සිටම හදවතට දැන. අපට සුවිශේෂී වන්නේ ඒ නිසාය. ඉගෙන ගන්න ඇයි කියලා අපෙන් ඇහුවොත් අපි හැමෝම දෙන උත්තරේ තමයි හොඳ රස්සාවක් කරන්න ඉගෙන ගන්නවා කියන එක. ඒත් අද යවුවනේ වැඩසටහනෙන් ඕගොල්ලන්ට ඔප්පු වෙන්න ඇති ඉගෙන ගන්න ගමන් රැකියා උත්පාදකයෙකුත් වෙන්න පුළුවන් කියන එක. අපේ යවුවනේ වැඩසටහනේ අරමුණ තමයි මේ වගේ යවුවනයන්ට හොඳ වේදිකාවක් තනන එක. ඉතින් මේ වගේම තවත් සුන්දර වූ යවුවනේ වැඩසටහනකින් ලබන සතියේත් ඔබ හමු වන බලාපොරොත්තු වෙන අදට අපි සමුගන්න ඔබේ නිවසින් මේ අසීමාන්තික සුවය උදෙසා යවුවනය වැඩසටහන. අසීමාන්තික සිහින උදෙසා යෞවනය